අපි භාවනා වැඩසටහනේ මේ ධර්ම දේශනාව පටන් ගන්න කලින් පුංචි වෙලාවක් සුපුරුදු පරිදි විනාඩියක දෙකක පුංචි කාලයක් ඇස් දෙක වහගෙන තමන්ගේ ශරීරයට සිහිය තියාගෙන තමන් ඉන්න තැන ගැන සිහිය උපද්දවාගෙන සුළු වේලාවක් සතිමත් භාවයටපත් වෙන්න උත්සාහ කරමු. ඇස් දෙක වහගෙන තම තමන්ගේ ශරීරයට සිහිය තියාගන්න භාවනාවක් වශයෙන් නෙමෙයි ඉරියාපතයක් විදිහට විතරක් තමන්ගේ ශාරීරික ඉරියව්ව තමන් ඉන්න තැන ගැන සිහිය පවත්වලා විසිරලා තියෙන සිත ටිකක් සංසුන් කරගමු. අපි කවුරුත් ආරම්භයක් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සේනාසනේ වැඩ සිටින මහා කෙළියේ නායක ස්වාමින් වහන්සේ මිරහවත්තේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ප්‍රඥාවන්ත පින්වත්නි ප්‍රඥාවන්ත කියලා කිව්වේ සාමාන්‍යයෙන් වැඩි වීරියක් ගන්නවා කියලා හිතලා ඇත්තටම කාගේවත් ප්‍රඥාව ගැන මට අවබෝධයක් නැහැ මෙතන ඉන්න අයගේ සාමාන්‍ය පොයේ දවසකට වඩා සෑම සතියක් පාසා යම් උත්සාහයක් ගන්න ගැඹුරු ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති ඒකට උත්සාහ ගන්න පිරිසක් විදිහට පූර්ව නිගමනයක් අරගෙන තමයි ප්‍රඥාවන්ත පින්වත්නි කියලා කිව්වේ ප්‍රඥාව කොයි මට්ටමකද කියලා අපි ඒක කියන්න දන්නේ නැහැ. එතකොට අද දැන් පැය භාගයකටත් විනාඩි 45ක විතර කාලයක් කවුරුත් භාවනා කරලා ඉන්නේ. හැබැයි මූණ වල තියෙන පොඩි පීඩාවක්. ඒ හැටි නේද? ගැඹුරු කාරණාවක් කතා කරොත් ඒක ග්‍රහණය කරගන්න පුළුවන් වෙයිද? පුළුවන් නේද? සරල දෙයක් හොඳයිද ගැඹුරු දෙයක් හොඳයිද? බහැ ගන්න බැරි වුණත් ගැඹුරු තමයි හොඳ. හොඳයි. අපි කවුරුත් දන්න කියන දෙයකින් පටන් ගත්තොත් අද මේ වර්තමාන කාලයත් එක්ක තේරුම් අරගෙන මේ හැම කෙනෙක්ම කැමති යම් ප්‍රමාණයකින් මේ ධර්මය ප්‍රායෝගිකව අත්දකින්න කවුරුත් කැමතිනේ අත්දැකීමක් වශයෙන් ප්‍රායෝගිකව ධර්මය අත්දකින්න. ඒ කියන්නේ අපි මේ අහන කියන දේ මේ හිතේ සංසිඳීම මේ ඥානය උපද්දවා ගන්නවා කියන දේවල් ප්‍රායෝගිකව අත්දකින්න කවුරුත් කැමතියි. ඒකට තමයි මේ තරම් මේ උත්සාහවන්ත වෙන්නේ. පුළුවන් හැටියට. කරදර බාධක ජීවිතයේ තියෙන කම්කටොළුත් අස්සේ මේ තරම් උත්සාහවන්ත වෙන්නේ අන්නේ ප්‍රායෝගික අත්දැකීම ජීවිතයට එකතු කරගන්න ඕනේ කියන අභ්‍යන්තර උවමනාව නිසා. ඒ නිසා අපිට හැම වෙලේම අපි මේ අහන කියන කරන ධර්මය ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන මට්ටමකට අපේ ඇතුළ වෙනස් වෙන්න ඕනේ.
ඒ පරිවර්තනය හදාගන්න තමයි අපි මේ හැමදෙනාම උත්සාහවන්ත වෙන්නේ. ඒ නිසා පින්වත්නි හොඳ සිහියෙන් ගැඹුරු දෙයක් කතා කරමු කියපු නිසා කතා කරන දේ තේරුම් ගන්න සිහිය ටිකක් තියෙන්න ඕනේ. අවධානය තියෙන්න ඕනේ. නිදිමතට අවස්ථාව නොදී තියෙන්න ඕනේ. මොකද සත්‍යයේ ස්වභාවය තමයි මේ කවුරුත් නීවරණ ධර්ම දන්නවනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ නීවරණ ධර්ම වලින් කාම ලෝකයේ ඉන්න සත්‍යයන්ගේ හිත බඩාත්ම බැසගන්නේ කාමච්ඡන්දයට. එතකොට අපි කවුරු හරි ධර්ම දේශනාවක් කරනකොට හරි ධර්මයක් කතා කරනකොට හරි සිද්ධ වෙන්නේ මේ කාමච්ඡන්දය යටපත් වෙන එක, අඩු වෙන එක, යට යන එක. ව්‍යාපාදයේ අඩු වෙන එක, යට යන එක. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ යට යනකොට ස්වභාවයෙන්ම මොකද වෙන්නේ? තීන මිද්දේ නැගිටිනවා. ඒක නිසා තමයි ධර්මය අහනකොට නිින්ද යන්නේ. නාට්‍යයක් බලනකොට නිින්ද යන්නේ නෑ. ඇයි? කාමච්ඡන්දය බහුලව ක්‍රියාත්මක වෙනකොට නිදිමතක් එන්නේ නැහැ. තරහ ගිය වෙලාවට නිින්ද යන්නේ නැහැ. හැබැයි ඔය දෙක යට යනකොට ස්වභාවිකවම නිවන වැහෙන්න හිත ඉබේම අලස වෙලා තීන මිද්දේ ඉස්මතු වෙනවා. ඉතින් ඒකට නැගිටින්න දුන්නොත් ගැඹුරු දෙයක් මගක් කතා කරද්දි නිින්ද යනවා. ඒක මුලින් කියලා ඉන්න ඕනේ. මොකද ගැඹුරු දෙයක් කතා කරනකොට නිින්ද නොයවන්න විහිළුවක් කළොත් ඒ ධර්මයට කරන එක අගෞරවයක් වෙනවා. මොකද මට අස්පනා අපිට පේනවනේ නිදා වැටෙනවා. එතකොට ඇහැරවන්න ඕනි කියලා මොන හරි කිව්වොත් අර කතා කරන ධර්ම කාරණේට ඒක අගෞරවයක් වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න තමන් මේ අලස ගතිය හිතට උපදින්නේ නැති වෙන විදිහට කල්පනාව තියාගන්න. අපි කවුරුත් කැමති ධර්මය අවබෝධ කරන්න මම මුලින් කිව්වා වගේම. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ අපිට ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් මේ ජීවිතේ අපිට ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. අපිට බෑද කියන එකද පුළුවන්ද කියන එකද කියන කාරණයට වඩා වැදගත් වෙන්නේ අපි උත්සාහ කරනවාද නැද්ද කියන එක. උත්සාහවන්තයාට අවශ්‍ය පරිසරයේ සුදුසුකම තිබ්බොත් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පන්තියකට ගියත් ලංකාවේ ඉන්න හොඳම ගුරුවරයා ගාවට ගියත් ඒකේ ඉන්න හැම දරුවෙක්ම ඉහළ ප්‍රතිඵල ගන්න නැහනේ. ඒ කෙනාගේ ඉගෙනීමේ හැකියාව අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා. කොච්චර ගුරුවරයා දක්ෂ වුණත්. ඒ වගේම ධර්මයේ කොච්චරම අපිට තිබුණත් අපේ හැකියාව අඩු වැඩි වීම මත අපිට ප්‍රතිඵල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි උත්සාහ කරලා හැකියාව අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ ධර්මයේ එකතු කරගන්නකොට තියෙන වැදගත්ම දේ තමයි නොසැලී වීරවන්තව ඒ කටයුත්ත කරගෙන යන එක. එතකොට ඒකට සූදානම් වෙන හැම කෙනෙක්ටම මං හිතනවා තේරුම් ගන්න පුළුවන් සීමාවකට එනකන් මේක සරල කරගෙන යන්න උත්සාහ කරොත් තේරෙයි. නොතේරුනොත් කලබල වෙන්නත් එපා. ඒ කියන්නේ යම් දවසක අපිට යමක් තේරෙනවා. එතකන් අපි කලබල වුණා කියලා තේරෙන්නෙත් නැහැ. අපි කවුරුත් සමාජයේ කැමති මේ අත්හැරීම කියන ධර්මතාවය දියුණු කරන්න. දැන් අදත් මේ කාමයේ අත්හැරලා නෙක්ඛම්මයේ පුරුදු කරන්නනේ මේ පොඩි කාලයක් වුණත් උත්සාහ කරන්නේ. වරුවක් වුණත්. එතකොට අත්හැරීම පුරුදු කරන්න යන කෙනෙක්
ඉස්සෙල්ලාම දකින්න ඕනේ දේ තමයි යමක් අත්හරින්න සිද්ධ වෙලා තියෙන්නේ අපි යමකට බැඳිලා නිසා. අපි කවදා හරි යමකට බැඳුන් නැත්තම් අපිට අත්හරින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මේ මොහොතේ ඉඳලා නොබැඳී ඉන්නවා කියලා හිතන්න. හැබැයි අතීතයේ බැඳුණු දේවල් තියෙනවද නැද්ද? දැන් අලුතෙන් කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරාට අතීතයේ අපි බැඳුණු යම් යම් දේවල් අපේ ජීවිතවල තියෙනවා. එතකොට ඒ දේවල් අත්හැරින්න අපිට ඕන පරිසරය සකස් කරගන්න බැරි වුණොත් ඒකත් අපහසුවක්. ඒ නිසා කාල වේලාව අනුව තේරුම් කරන්න පුළුවන් සීමාවේ පුංචි කාරණයක් තේරුම් ගන්න බලමු. යම් කිසි දෙයකට බැඳීමක් ඇති වෙන්නේ මොකක් නිසාද? මේ ප්‍රශ්න අහන්නේ නිදිමත නැති කරවන්න. ඒ කියන්නේ උත්තරයක් දෙන්න යනකොට නිින්ද කැඩෙනවා. සිහියෙන් නම් ඉන්නේ. බැඳීමක් ඇති වෙන්න අත්‍යවශ්‍යම කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? අපි බැඳීමක් කියපු ගමන්ම අපිට මොකක්ද මතක් වෙන ප්‍රධානම දේ? නෑ. බැඳීමක් කියපු ගමන්ම තියෙන වැදගත්ම තේ තමයි දෙකක් තියෙන්න ඕනේ. එකකට බැඳෙන්න පුළුවන්ද? යම් කිසි දෙයක් බැඳෙන්නේ දෙකක එකතු වීමක්නේ. එකකට තනියෙන් බැඳෙන්න බෑනේ. යමකට බැඳෙන්න නම් දෙකක් ඕනේ. ඒ දෙකක් තමයි එකිනෙක බැඳෙන්නේ. එතකොට රූපයකට කවුරු හරි බැඳුනත්, ශබ්දයකට බැඳුනත්, ස්පර්ශයකට බැඳුනත්, රසයකට බැඳුනත්, සුවඳකට මොකකට හරි බැඳුනත්, අරමුණකට බැඳුනත් බැඳෙන්න දෙකක් තියෙන්න ඕනේ. බොහොම සරලව මේ කතා කරන්නේ හොඳද? පුළුවන් තරම් බලමු තේරුම් ගන්න. මේ බැඳෙන්න ඕන දෙකෙන් සාමාන්‍යයෙන් අපේ මිනිස්යාගේ ස්වභාවය තමයි වඩා නැඹුරු බාහිරේ තියෙන දෙයට. ඒ කියන්නේ බැඳෙන්න නම් බාහිරිනුත් යමක් ඕනේ, බැඳෙන කෙනෙකුත් ඉන්න ඕනේ. නමුත් සාමාන්‍ය මිනිස්යාට ප්‍රකට වෙන්නේ බැඳෙනවා කියලා බාහිරේ තියෙන දෙයට. දැන් මලක් දැක්කොත් එයාගේ ස්වභාවය තමයි බාහිරයට බැඳීමක් පේන්නේ, ප්‍රකට වෙන්නේ. ඒකට අපි ගැඹුරු වචනයක් කිව්වොත් සවිඥානිකයි. ඒ කියන්නේ මෙයාගේ ඇස, කන, නාසය, දිව, කය අරමුණු කරගෙන ගන්න හැමදේම එයා නැඹුරු වෙලා තියෙන්නේ බාහිරයට. තමන්ගේ පැත්තට නෙමෙයි. බාහිරයට නැඹුරු නිසා හැම වෙලේම එයාට ලෝකය කියලා අහුවෙන්නේ බාහිර තියෙන දෙයක්. එතකොට එයා බැඳෙනවා කියලා හිතන්නේ බාහිර තියෙන දෙයකට. ඒ ටික තේරුණාද? අන්න ඔය කාරණාවේ මේ බැඳෙන්න තියෙන දෙකෙන් ගැටලුව බාහිර තියෙන දේද බැඳෙන කෙනාද? බැඳෙන කෙනා. පියවරෙන් පියවර යන්නේ බැඳෙන කෙනා. එතකොට දැන් මේකල අහලා තියෙන ගැඹුරු ධර්ම වාක්‍යයක් දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාන. දිත්තේ දිත්තමත්තං කියනකොට එතෙන්ට එන්නේ දැක්කොත් දැක්ක විතරයි. ඊට පස්සේ අපි සවිඥානිකවනේ ඔක තේරුම් ගන්නෙ. සවිඥානිකව තේරුම් ගන්නවා කියන එක මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්න. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. සවිඥානිකව තේරුම් ගන්නවා කියන්නේ අපිට වැටහෙන්නේ, තේරෙන්නේ, අපි තේරුම් ගන්න බලන්නේ අපිට ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගෝචර දේවල් විතරයි. එතනින් එහාට දෙයක් දකින්න ප්‍රඥා ඇසක් අපිට නැහැ. ඒ කියන්නේ අපි කිව්වොත්, කවුරු හරි කිව්වොත් ධානලාභියෙක් අහසෙන් වැඩියා කියලා එකපාරට අපේ හිතවක එහෙම කොහොමද වෙන්නේ කියලා මනස
තර්කයක් එන්න පුළුවන්. ඊටත් සරලව කිව්වොත් මීට අවුරුදු 10කට විතර කලින් හිතන්න 10 15කට කලින් අර ලෑන්ඩ් ෆෝන් තිබුණේ. ඔය කාලේ කවුරු හරි ගිහිල්ලා කිව්වොත් මොබයිල් ෆෝන් කියලා එකක් තියෙනවා. ඒකේ වයර් නැහැ. මෙහෙන් කතා කරාම වෙන රටක ඉන්න කෙනෙකුට උනත් කතා කරන්න පුළුවන්. අවුරුදු 20කට විතර කලින් කවුරු හරි ගිහිල්ලා කිව්වොත් ඕක. අර අවුරුදු 20 ඉන්න කාලේ ඉන්න මිනිස්සයා ඕක පිළිගනීද නැද්ද? පිළිගන්නේ? ඇයි? එයාගේ සවිඥානික සීමාවෙන් ඒක නැහැ. ඒක බැහැරයි. එයාගේ දැනුමෙන් හරි සවිඥානික මට්ටමින් හරි එහා තියෙන. එතකොට එයාට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුනහම එයා කියන්නේ එහෙම වෙන්න විදිහක් නැහැ. මේ ශබ්දේ යන වයර් එකක් හරි තියෙන්න ඕනේ. මොකද තරංග ගැන දන්නේ නැත්නම් සම්ප්‍රේෂණ කුළුණු ගැන දන්නේ නැත්නම් එයාට ඒක ගෝචර නැහැ. දැන් බුද්ධ කාලේ වුණත් ගන්න බුදුරජාණන් වහන්සේ ජාතක කතා විග්‍රහ කරනෝනේ සමහර අවස්ථාවල. මේ අය අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ තාක්ෂණික යුගයේ ජාතක කතා කියලා තියෙනවා? ඔක්කොම කොයි කාලේ ජාතක කතාද? රජ කාලේ එක්ක රජවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ, තවුසෝ ඊට නෑ නේද? දැන් කවුරුත් නාවිනේ අරිදම ස්වාමීන් වහන්සේ දන්නවනේ නේද? ඒතර උන්වහන්සේ බෝධිසත්ව චරිතයක් නේ. අපි කියමු උන්වහන්සේ යම් දවසක බුද්ධත්වයට පත් වුණා කියලා. ඒ වගේ කාලෙක උන්වහන්සේ කිව්වොත් එහෙම කාල ගලපලා මේ මෙතන ඉන්න උපාසක මහත්තයා මම ලංකාවේ ගල්දුව ආරණ්‍ය වැඩ ඉන්නකොට කාර් එකකින් ඇවිල්ලා මාව ධර්ම දේශනාවකට වැඩමවාගෙන ගිහිල්ලා අපේ ආරණ්‍ය සේනාසනයේ සුව පහසුව සඳහා ෆෑන් 10ක් පූජා කරා කියලා ඒ කාලේ මිනිස්සුන්ට ඕක තේරෙයිද? පිළිගනීද? පිස්සු කියලා හිතයි නේද? කාර් මොනවද කාර් කියන්නේ? මොනවද ෆෑන් කියන්නේ? තේරෙන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. එතකොට කොච්චර ඇත්ත වුණත් අන්න ඒ නිසා ඔන්න ඕකයි සවිඥානික. මත බුදු කෙනෙක් වුණත් කොච්චර කරුණු කාරණා තිබ්බත් ඒ දේශනා කරන්නේ ඒ යුගයේ මිනිස්සෙන්ට සවිඥානික මට්ටමට. එතකොට දැන් සවිඥානිකයි කියන එක තේරුණා නේද? ඒ කියන්නේ Tamanට තේරුම් ගන්න පුළුවන් සීමාවේ. අන්න එහෙම ඉන්නකොට අද අපි මේ වර්තමානයේ නිවන විග්‍රහ කරන්නෙත් සවිඥානික මට්ටමේමයි. හැබැයි නිවන කියන්නේ විඥානයේ පිහිටන්නේ නැති ස්වභාවයකට. ඇසෙත්, කනෙත්, නාසෙත්, දිවෙත්, කයෙත්, මනෙත් විඥානයේ අනිදස්සන ස්වභාවයකිනුයි නිවන පවතින. එතකොට අපි දිත්තේ දිත්තමත්තන් කියන එකත් තේරුම් ගන්න ගියොත් සවිඥානික සීමාවේ ඒකේ අවුලක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අද තේරුම් ගන්න දිත්තේ දිත්තමත්තන් කියන එක රූපයක් දැක්කා තැනින් ඉවරයි. මං ඒකට ඇලුනෙත් නැහැ, මං ඒකට ගැටුනෙත් නැහැ, මං ඒ රූපේ මුලා වුනෙත් නැහැ. ඒ හින්දා මගේ හිතේ කෙලෙස් ඇති උනේ නැහැ. දැන් එක පැත්තක් ඉතුරුයිනේ. කොයි පැත්තද? මම මේ ප්‍රඥාව තියනවද බලන්න ටිකක් අහන්නේ. කොයි පැත්තද දැන් ඉතුරු? ආයි කියන්නම්කෝ. මම රූපයක් දැක්කා. ඒකට මම ඇලුනෙත් නැහැ. ඒකට මම ගැටුනෙත් නැහැ. ඒකට මම මුලා වුනෙත් නැහැ. දැන් එක පැත්තක් ඉතුරුයි. කොයි පැත්තද? නැහැ. මම ඉතුරුයිනේ. තේරුණාද කියපු දේ? දැක්ක මම ඉතුරුයි. මම දැකලා මම කෙලෙස් පහල කරගන්න නැතුව එතනින් එහා හිතන්න නැතුව මම ඉන්නවා. එතකොට මම ඉතුරුයි. ඔක තේරුම් ගන්න මෙහෙම ඕනම දෙයක් දිහා බලනකොට ඕනම දෙයක් දකිනකොට අපේ හිතේ හැඟීම් දෙකක් එකපාර එනවා. මොකද්ද? තමන් සිහියෙන් කල්පනා කරලා බලන්නකො මේ දැනුමෙන් නෙමෙයි මං කියන්නේ. සිහියෙන් කල්පනා කරලා බලන්න මම මොකක් හරි දෙයක් දකිනකොට මගේ හිතේම ඇති වෙන හැඟීම් දෙකක්. මොකද්ද? නෑ.
ඔය ඔක්කොම ඇති වෙන්න කලින් ආසාවල් ඔක්කොම ඇති වෙන්න කලින් දෙකක් ඇති වෙනවා. රූපයක් දකිනවා. ඒක එක. මම රූපය දකිනවා. ඔය දෙකම එකටනේ ඇති වෙන්නේ. රූපයක් දකිනකොටම රූපයක් දකිනවා. දකින මමත් එවෙලම ඇති වෙනවා. මම රූපය දකිනවා කියන හැඟීමත් ඇති වෙනවා. රූපයක් දකිනවා කියන හැඟීමත් ඇති වෙනවා. ශබ්දයක් අහනකොටත් මම ශබ්දයක් අහනවා කියන හැඟීමත් ඇති වෙනවා. දැන් මේ අහනකොට මම බණ අහනවා කියලා හිතෙනව නේද? ඒ වගේම ශබ්දය ඇහෙනවා කියන හැඟීමක් තියෙනවා. ඊතර ආයතන 6ටම ඕනම අරමුණක් ආවම ඒ අරමුණ ගන්නවා කියන එකත් මම ගන්නවා කියන එකත් දෙකම එකවර ඇති වෙනවා. කොයි වෙලේ හරි මොනම ක්‍රමයකින් හරි අර මම දකිනවා කියන එක අයින් වුණොත් මට ඇහෙනවා කියන එක අයින් වුණොත් මට දැනෙනවා කියන එක අයින් වුණොත් මම හිතනවා කියන එක අයින් වුණොත් ඉතුරු වෙන්නේ මොකද්ද? ඉතුරු වෙන්නේ මොකද්ද? දැක්කා විතරයි. ඇහුණා විතරයි. දැනුණා විතරයි. හිතුවා විතරයි. මමෙක් නෑ. මම ගෑවිච්ච තැනක් එතන නෑ. එතකොට දිත්තේ දිත්ත මත්තන් කියන දැක්කා විතරයි කියන්නේ දැක්ක තැනින් එහාට යනවා කියන එක නෙමෙයි. මම දැක්කා කියන තැනේ කතාව ඉවරයි. එතන යාට මම දැක්කා කියන එකක් ඇති වෙන්නේ නැහැ. දැක්කා කියලා විතරයි ඇති වෙන්නේ. මම දැක්කා කියලා ඇති වෙන්නේ නැත්තම් කෙලෙස් උපදින්න හේතුවක් තියනවද? හේතුවක් නැහැ. එහෙනම් කෙලෙස් කොහෙද තියෙන්නේ? හිතේ. කෙලෙස් හිතේ කියලා කිව්වොත් කවුරු හරි හැම වෙලේම එහෙනම් දැන් අපි කියමු ද්වේෂය තියෙන හිතේ නම් හැම වෙලේම උපදින හිතක් පාස තරහෙන් ඉන්න ඕනේ. එහෙම ඉන්නේ නැහනේ. ඒ කියන්නේ උපදින්න හිතේ තියෙන දෙයක් නෙමේ උපදින ස්වභාවයකුයි තියෙන්නේ. හේතු සකස් වුණොත් ද්වේෂය හට ගන්නවා. හේතු සකස් වුණොත් රාගය හට ගන්නවා. හේතු සකස් වෙන්නේ අරමුණයි මමයි දෙකම තිබ්බොත් විතරයි. තේරෙනවද මන්ද කියන එක? අරමුණයි මමයි දෙකම තිබ්බොත් විතරයි හේතුව සකස් වෙන්නේ. මම නැත්තම් අරමුණ ආවා කියලා කෙලෙස් උපදින්න හේතුව සකස් වෙන්නේ නැහැ. එතකොට කතාව ඉවරද නැද්ද? ඉවරයි. සවිඥානික මට්ටමින් නිවන දැක්කොත් හිතෙන්නේ මම රූපය දැකලා රූපයට ඇලෙන්නේ නැතුව රූපය කෙරෙහි ගැටෙන්නේ නැතුව රූපේ මුලා වෙන්නේ නැතුව ඉන්නවා කියලා. එතකොට මම ඉතුරුයි. මම ඉතුරු කරලා කවදාකවත් මිනිස්සෙකුට නිවන් දකින්න බෑ. මම ඉතුරු කරන්නේ නැතුව මම කඩලා අයින් කරලා දාන්න තමයි මේ ධර්ම මාර්ගයේ හැම කෙනෙක්ම මේ දඟල යන්නේ. ඔය බාහිරටම බර වෙච්ච සිත මගේ පැත්තට මම කියන තැනට හරව ගන්න තමයි මූලික භාවනා ක්‍රම ගොහෝමයක් තියෙන්නේ. කෙනෙක් මෛත්‍රිය පුරුදු කරන්නේ, අසුභය පුරුදු කරනවා නම් ඒ දේවල් පුරුදු කරන්නේ, අනිකුත් සමත භාවනාවන් වඩන්නේ මේ බාහිරටම බර වෙලා තියෙන හිත බාහිරට බර නොකර තමන්ගේ පැත්තට හරව ගන්න. හරවගෙන මම කියන එකේ ඝනකම ටික කඩලා දාන්න. මම කියන එකේ ඝනකම කැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද සතර සතිපට්ඨානයෙන්ද? දැන් ප්‍රශ්නයක් නැද්ද? එක තැනක බුදුරජාණන් වහන්සේ කියනවා දුක නැති කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ චත්තාරෝ සතිපට්ඨාන. දැන් පුරුදු කරන්න ඕනේ ඒකද මේකද? ප්‍රායෝගිකව පුරුදු කරන්න තියෙන සතර සතිපට්ඨානයේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේද?
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ආධ්‍යාත්මික පරිවර්තනය. කවුරුත් ධර්මය අහලා තිනේ චෛතසික ධර්මවල ක්‍රියාකාරීත්වයක් එතන සිද්ධ වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥා චෛතසිකේ. අභිධර්මයේ ඉතින් ඕන තරම් අහලා ඇතිනේ. සම්මා සංකප්පේ කියන්නේ විතර්ක චෛතසිකේ. සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ විරති චෛතසිකේ. සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකේ. සම්මා සති කියන්නේ සති චෛතසිකේ. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකේ. ඔය චෛතසික ධර්ම ටික මනසේ ඇතිවීමක් ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ කතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මොනම කුසලයක් කරගෙන ගියත් ඔය අංග 5ක් 6ක් හැදෙනවා මිසක් 8ම සකස් වෙන්නේ නැහැ. යම් මොහතක 8ම සකස් වුණොත් මොකක් හරි චිත්ත වීතියක ඊළඟට අනිවාර්යයෙන් පහළ වෙන්නේ මාර්ගඵල සිත. එතකොට ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි චෛතසිකය හදලා දුන්නාම තමයි අර මාර්ගය සම්පූර්ණ වෙලා ඵලයක් හටගන්නේ. දැනට යනකම් කීප ටික තේරුණාද? හරි. එතකොට අද කාලේ ප්‍රශ්න තියෙනවනේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා. ඉතින් ඕක දඟලන්නේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කරගත්ත නිසා. ඒක චෛතසික ධර්ම ටික. චෛතසික ධර්ම වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා විදිහට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුපිළිවෙල ප්‍රඥාවෙන් පටන් ගන්නෙ සම්මා දිට්ඨියටපත් නොවුනොත් අනිත් චෛතසික වල ක්‍රියාකාරීත්වයේ මාර්ගංගයේ වැඩිලා නිවනට බලපාන්නේ නැති හින්දා. හැබැයි සීල සමාධි ප්‍රඥා කියන රටාවට තමයි අපේ මේ සීලස්කන්ධය වැඩිලා සමාධිස්කන්ධය වැඩෙනකොට තමයි ප්‍රඥාස්කන්ධය අවදි වෙන්නේ. ප්‍රඥාස්කන්ධය අවදි වෙන්නේ නැති තාක්කල් මිනිස්සයා සවිඥානිකයි. ඒ කියන්නේ සම්මුතියේ පිහිටා ඉඳලා තමයි පරමාර්ථය කල්පනා කරන්නේ. සම්මුතියේ පිහිටා ඉඳලා පරමාර්ථය කල්පනා කරාට අපිට මේක අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි සම්මුතියේ පිහිටා ඉඳලා පරමාර්ථය කල්පනා කරනවද නැද්ද? කල්පනා කරන වෙලාවක් මම කියන්නද? දැන් පොයට එහෙම සිල් ගන්නවනේ, දාන ගන්නවා. ප්‍රතිවේක්ෂා කරනවද? කොහොමද? මේක ධාතු මාත්‍රයක් පමණයි. නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍යයි. ඔන්න ධාතු මාත්‍රයක් පමණයි කියලා පිඟාන අරගෙන කාගෙන යනකොට දිග කෙස් ගහක් හම්බෙනවා. සුදු පාට හරි කළු පාට හරි මොන පාට හරි දිග කෙස් ගහක් හම්බෙනවා. දැන් ධාතු මාත්‍රයක්ද හම්බෙන්නේ කෙස් ගහක්ද? කෙස් ගහක් නේද? ඒ කියන්නේ සම්මතයේ පිහිටා ඉඳලා තමයි පරමාර්ථය කල්පනා කරලා තියෙන්නේ. ඒක ප්‍රඥාවෙන් කරපු කල්පනා කිරීමක් නෙමෙයි. ඔය හින්දා තමයි ඔය මස් මාළු ප්‍රශ්නෙත් එන්නේ. මේක මාළු, මේක බෝංචි, මේක පොල් සම්බල කියලා වෙන් වෙන්නේ සම්මතේ. නැත්තම් මේ හතරම ධාතු මාත්‍ර පමණයි. ඒකේ රසයේ වෙනසක් තියෙන්න පුළුවන් ඕජාව නිසා. හැබැයි ධාතු මාත්‍ර පමණයි. එතකොට මේ සම්මතේ පිහිටායි නැතුව පරමාර්ථයට යන්න නම් මිනිස්සෙගේ ප්‍රඥාව අවදි වෙන්න ඕනේ. ඒකට තියෙන ඒකායන මාර්ගය තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුලින් තමයි මම කඩලා මේ ඝනව ගත්ත මම කෑලි වලට කඩලා නැති කරලා දාන්න. එහෙම සතර සතිපට්ඨානයෙන් ඝනව ගත්ත මම කඩාගෙන යනකොට අර බැඳෙන්නේ තියෙන එක කෑල්ලක් සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒ ගැලවෙන රටාවේ හැටියට සෝවාන් වෙනවා, සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා, අරිහත් වෙනවා. ඕක පඩිපෙලක් නෙමෙයි. ඕක මලක් පිපෙනවා වගේ. ඒ කියන්නේ මලක් පිපෙනකොට මලක් අවදි වෙනකොට ඒකේ පියවර පෙන්වන්න බෑ. ක්‍රමයෙන් අවදි වේගන යනවා. හැබැයි සංයෝජන ධර්ම අඩු වෙන රටාවට අපිට පියවර වෙන් කරගන්න පුළුවන්. මේ දැන් සෝවාන්, දැන් සකෘදාගාමි, දැන් අනාගාමි, දැන් අරිහත් කියලා. නමුත් පඩිපෙලක් වගේ වෙන් කරන්න බෑ මේන් සෝවාන්, මේන් සකෘදාගාමි, මේන් අනාගාමි, අරිහත් කියලා. මනස අවදි වෙන රටාවකුයි තියෙන්නේ. ඒ කියන්නේ මම කියලා ගන්න මේ ඝන බව ටික ටික කැඩීගෙන යනකොට ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය දුර වෙනවා.
ඔය රටාවට ගිහිල්ලා කාමච්ඡන්ද ව්‍යාපාද දුර වෙගෙන යනවා. ඒ කියන්නේ කාමරාග පටිග ඇතෑරෙනවා. ඔහොම ගිහිල්ලා තමයි අරිහත්ත්වයටපත් වෙන්නේ මම කැඩිලා. මම කැඩෙන්න තියෙන මරු පහර තමයි සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය තුලින් තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම මම නෙමෙයි කියන මනෝභාවය ඇති වෙන්නේ. මේ මානසිකව හදාගත්ත දෙයක් නේ. දැන් මම ඇති වෙන්නේ අරමුණක් තිබ්බොත් අවිද්‍යාව තිබ්බොත් අවිද්‍යාවයි අරමුණයි දෙකම එකක්. දැන් නිදාගත්තාම මම ඉන්නවද? ඕගොල්ලන්ට මම තේරෙනවද නිදාගත්තාම? ඒ වෙලාවට මලොත් හරිද? ඉවරද? මොකද ඇයි මරණාසන්න වේදනාව එන මොහොතේම මම ඇති වෙනවා. එහෙනම් මම නැතුව මැරෙන්න බෑ කෙනෙකුට. නමුත් නිදාගත්තාම මම නෑ. කවුරු හරි කිව්වොත් මම හොඳ නිින්දක් නිදාගත්තා කියලා එහෙනම් නිදාගෙන නෑ. නිදාගත්ත කෙනාට මම නිදාගත්ත කියලා දැනෙන්නේ ඒක ශරීරයට නැගිට්ටාම දැනෙන දෙයක් විතරයි. ඒතර මම නැතිකරන්න කරන්නේ මේ ස්කන්ධ පහේ යථාර්ථය දකින්න එක. ඒ කියන්නේ අරමුණක් ඇවිල්ලා ස්පර්ශ වුණොත් තමයි මම කියන දේත් ඇති වෙන්නේ. ඇහැයි රූපයයි එතන විඥානයේ තුනම ස්පර්ශ වෙච්ච ගමන් රූපය දැක්කා සහ මම දැක්කා කියන දෙකම එතනම හට ගන්නවා. අපි මම දැක්කා කියන එක ගලවන තැනට විදර්ශනා නුවණින් ගිහිල්ලා අයින් කරොත් රූපය දැක්කා කියන කතාවෙන් එතන අවසන් වෙනවා. ඉතින් ඔතෙන්ටයි යන්නේ. දැන් සතර සතිපට්ඨානේ අපිට පුරුදු කරන්න තියෙන බලවත්ම භාවනාව මොකද්ද? කවුරුත් කරන්න කැමති නමුත් ලේසියෙන් කාටත් කරගන්න අමාරු ආනාපාන සතිය. බොහෝ දෙනෙකුට වයසට යන්න ආනාපාන සතිය වඩන්න ටිකක් අමාරුයි. ඒකට සැලෙන්න එපා. ක්‍රම තියෙනවා නමුත් අමාරුයි. අමාරු සෙමගතිය ශරීරේ වැඩි වුණාම නහයවර හිර වෙලා බෙල්ලවල් වක ගැහිලා කායිකව ඒකට උපකාරය සකස් වෙන්නේ නැතිකොට ටිකක් අමාරුයි. හැබැයි ඒකට සැලෙන්න එපා. ආනාපාන සතියේට එන්න කලින් තමයි අනිත් ඔක්කොම පරිසරය හදාගෙන ওই මෛත්‍රී භාවනාවල් බුදුගුණ භාවනාවල් ආනුස්සති භාවනාවල් මේ දේවල් පුරුදු කරගෙන එන්නේ අර සවිඥානිකව එළියටම සම්මත ලෝකයේ පැත්තටම හැරිච්ච හිත තමන් පැත්තට හරව ගන්න. එතනින් පස්සේ ආනාපාන සතිය දෙතිස් කුණප භාවනාව ඉරියාපත මේ වගේ භාවනා පුරුදු කළා මේ රූපය මම වශයෙන් ගත්ත හැඟීම කඩන රටාවට මානසිකාර කරනවා. වේදනානුපස්සනාව වඩලා වේදනාව මම වශයෙන් ගත්තට වේදනාවේ ඇත්ත මේකයි කියලා දකින තැනට භාවනාව දියුණු කරගන්නවා. චිත්තානුපස්සනාව වැඩිලා සංඥා සංකාර විඥාන වශයෙන් ගත්ත මම නොවන බව තේරුම් ගන්න මට්ටමට තමන් භාවනාව වඩනවා. ධම්මානුපස්සනාව මේ ඔක්කොටම එකතු වෙලා තමයි මම කියන අවිද්‍යා සහගත මානසිකාර ස්වභාවයේ කැඩිලා යන්නේ. ඒ මට්ටමට කැඩිලා ගියොත් අපේ ප්‍රශ්නය ඉවරයි. දැන් ඒක කරන්න පුළුවන්ද? මෙතන දැන් මේ මොහොතේ ආයෙ නැහැ මුනුත් භාවනා වැඩසටහන. ඒ හින්දා එහෙම නොකරිමු. වැඩ ඉවර වුණොත් එහෙම අපරාධනේ. නෑ උත්සාහ ගන්න. ඉස්සෙල්ලා අඩුතරමේ ආනාපාන සති භාවනාව ටිකක් දියුණු කරගන්න උත්සාහ ගන්න. මං අද නිකන් කැරකෙනකොට දැක්ක එක අය එක ඉරියව්වල ඉඳගෙන ආනාපානය වඩනවාද මොනවා කරනවාද කියලා දන්නේ නැහැ. ඇස් දෙක වහගත්තාම අපිට පේන්නේ ඉරියව්ව විතරනේ, හිත පේන්නේ නැහනේ. මේ පොඩි දේවල් ටිකක් කියන්නම් මේවා ගෙදර ගිහිල්ලා කරලා බලන්න. දැන් වෙලාව එහෙම නැහනේ ලකුවට. හුස්ම ගන්නකොට මෙහෙම අත් දෙක තියාගෙන හුස්ම ගන්න අරගෙන බලන්න ටික වෙලාවක්.
මෙහෙම අත් දෙක දැන් එපා ඉතින්. දැන් මෙතන ඉවර කරන්න හොඳ නැහැ. මෙහෙම අත් දෙක තියාගෙන හුස්ම අරන් බලන්න ටික වෙලාවක්. මෙහෙම අත් දෙක තියාගෙන හුස්ම අරන් බලන්න ටික වෙලාවක්. තමන්ට ආස්වාස ප්‍රාස්වාසය පහසු මෙහෙමනම් ආනාපාන සතියේදී අත මෙහෙම තියාගන්න. තමන්ට හුස්ම පහසු මෙහෙමනම් මෙහෙම හරි අත තියාගන්න. ඕකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක වෙනසක් තියෙනවා. හැබැයි එක එක පුද්ගලයාට අනුව ඒක වෙනස් තමන් කරලා බලන්න ඕනේ. කාගේ හරි නහය හැම වෙලේම හිර වෙනවා නම් ඒ කෙනා හැමදාම උදේට භාවනාව වඩන්න කලින් එක නාසයක් වහගෙන තනි නහයකින් ආස්වාස ප්‍රාස්වාස 10 බැගින් දෙපැත්ත කරා. හොඳට ඒ කියන්නේ නිකන් ඔහේ හුස්ම ගන්නව නෙමෙයි. හොඳ හුස්මක් කරන් හොඳ හුස්මක් පිට කරලා භාවනා කරන්න කලින්. එහෙම කරොත් අර නාසයේ තියෙන හිර වෙච්ච ගතිය නැත්තම් හුස්ම දැනෙන්නේ නැහැ. සෙමට හුස්ම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමන්ම දන්නේ කටින් හුස්ම යන්නේ කට ඇරෙනවා. කට ඇරිච්ච ගමන් ඊළඟට නිින්ද යනවා. ඒ හින්දා නහය සුද්ධ කරගෙන ඉන්න ආනාපාන සතිය වඩන්න කලින්. ඊළඟට කණ්ණාඩි දාගෙන ආනාපාන සතිය වඩන්න එපා. හේතුව හුස්ම ටිකක් හරි සියුම් වෙන්න ගත්ත ගමන් හුස්ම රැල්ලට වඩා ප්‍රකටව කයට දැනෙන්නේ නෝස් පෑඩ් එක. මේ කණ්ණාඩියේ තියෙන මෙතන අර නහයට තියෙන කෑලි දෙක තියෙන්නේ ඔන්න ඕක දැනෙන්න ගන්නවා. ගත්ත ගමන් ආපහු ආනාපාන සතිය ඉවරයි. ඒ නිසා අනිත් භාවනා කෙසේ වෙතත් ආනාපාන සතිය වඩනකොට කණ්ණාඩි දෙක ගලවලා පැත්තකින් තියන්න. මොකද ප්‍රඥා ලෝකයට පේන්න කණ්ණාඩි ඕනේ නෑ. දැන් කාට හරි නාම රූප ධර්ම පේනකොට බොඳ වෙලා පේන්නේ නෑ. කණ්ණාඩිය නැහැයි කියලා. ඒ හින්දා කණ්ණාඩිය ගලවලා පැත්තකින් තියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා ඔය කණ්ණාඩිය පැත්තකින් තියන අනිත් දේවල් ටික කරන්න කොන්ද ටිකක් කෙලින් තියාගන්න බැරි නම් මේ දැන් ඉන්නවා වගේ චුට්ටක් උස ආසනයක ඉඳගෙන පුටුවක ඉඳගත්තත් කමන්නේ කොන්ද කෙලින් තියාගන්න. හේතු උනාට කමක් නැහැ. හැබැයි Tamanට නිින්ද යන්නේ නැත්තම්. නිින්ද යනවා නම් හේතු නොවි ඉන්න තරමට හොඳයි. මොකද වයසට යන අපිට සසරේ වැඩිපුරම අකුසලයට බර වෙලා ජීවත් වෙච්ච අපිට නිින්ද යනවා කියන එක පරම ධර්මතාවයක්. ඊට වඩා සැපයක් නැහැ. නිවන් දකින්නට වඩා හොඳයි නිින්ද යන එක කියන තැන තමයි අපි ඉන්නේ. ඒ නිසා නිින්දට වැටෙන ගතිය අපේ තියෙනවා. ඔය ටික පුරුදු කරලා ටික දවසක් ඕක කරන්න. කරලා Tamanට පහසු ඉරියව්ව තමන්ම හොයාගන්න. මට පහසු මේ ආසනේ මේ විදිහට අත් දෙක තියාගෙන මේ විදිහට හිටියොත් මට ආනාපාන සතිය වඩන්න පහසුයි. හේතුව අනිත් භාවනාව වගේ නෙමෙයි ආනාපාන සතිය කියන්නේ මොකට සම්බන්ධද? කයට සම්බන්ධයි. කයට සම්බන්ධ භාවනාවක් කරද්දී කය Tamanට උපකාර වෙන රටාවට තිබ්බේ නැත්තම් ඒක කරන්න බෑ. අමාරුයි. මගදී බින්ද වැටෙනවා. ඊළඟට වැදගත්ම දේ දැන් මේ අය භාවනා කරන ඉඳ මහලුකු දේවල් කියන්න ඕනේ නැහැ. නමුත් ස්වභාවිකව කරනවා මිසක් අස්වාභාවිකව කරන්න එපා. ඒ කියන්නේ නයි අදිනවා වගේ ආනාපාන සතිය කරනවා ටික වෙලාවක් යනකොට අපි ඔය වුණ තරම් දැකලා අහලා තියෙනවා. පිඹිනවා. වටේ තියෙන ඒවා ඇදිලා ඉන්නත් එක්ක අදිනවා. එහෙම ආනාපාන සතිය කිරීමක් නැහැ. එහෙම කරන්න ගියොත් මේක කරන්න බෑ. ඒ කියන්නේ කයට සම්බන්ධ කිසිම භාවනාවක් ආයාසයෙන් කරන්න ගියොත් කරන්න බෑ. දැන් ඔය සක්මන් කරන වෙලාවට බලන්නකො කොරවක්කෝ වගේ ඇවිදින්නේ ඇයි? හිතලා යන්න හදන හින්දා. හිතලා යාමක් නෙමෙයි කියන්නේ. මේක වරද්ද ගන්න එපා. කරන කාර්යයේ සිහිය තියනවා කියන එකක් සිහියෙන් කරනවා කියන්නේ තව එකක්. ওই දෙක. ඔය කතාවකුත් තියෙනවා. එකක් කියනවා උපාසක අම්මා කෙනෙක් ගියාලු. දැන් හොඳට හැරිබැරි ගහනවා කතාවක් තියෙනවා කොහොම බලන්න. ඉතින් කොහේ නිවන් දකින්නේ. මේ උපාසක අම්මා කෙනෙක් භාවනාවට ගිහිල්ලා දවස් 10ක විතර ගෙදර ගිහිල්ලා. මහත්තයා කවලු මේ බෙහෙත් ටික අරන් එනවා දැන් බෙහෙත් බොන්න ඕනි කියලා. ගියාලු ගෑණි නැහැලු. ඉන්නවා
නෑ. මොකද වෙච්ච කියලා බලන්න යනකොට තාම ගෑණි අල්මාරිය අරිනවලු. බෙහෙත් ටික ගන්න. යතුරු දානවා කරකවන වරුවක් විතර. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ ස්ලෝ මෝෂන් වෙන එකක් ගැන නෙමෙයි. තමන් කරන දේ සිහියෙන් කිරීමක් ගැන. සිහියෙන් කරන්න ගියොත් ඒක අව්‍යාජ වෙනවා. අව්‍යාජ වුණොත් එතන සිහිය පිහිටුවා ගන්න බෑ. අර පරණ කතාවකුත් තියෙන්නේ. ගෙම්බෙක් දැක්කලු හැකරල්ලෙක් ඇවිදිනවා. හැකරල්ලෙක්ට කකුල් කීයක් විතර තියෙනවද? මහ විශාල ප්‍රමාණයක් තියෙනවලු. ගෙම්බ හොඳට බලන් හිටියලු හැකරල්ල ඇවිදින විදිය. පළවෙනි කකුල උස්සනවා ඊළඟට 16 වෙනි කකුලලු ඉස්සෙන්නේ. ඊළඟට 32 වෙනි කකුලලු උස්සෙන්නේ. දැන් මේකත් බලන් ඉඳලා හරි ෂෝක්. මට මේ හතරෙන් හරියට යා ගන්නත් බෑ. මූ මෙච්චර තියාගෙන යනවනේ කියලා කල්පනා කරලා දවසක් හැකරල්ල හම් වෙනකොට හැකරල්ල නටනවලු. ඉතින් හැකරල්ල නටන විදිය බලන් හිටියම තවත් සංකීර්ණයලු. ඊට පස්සේ ගෙම්බකෝලු හැකරල්ල ඔයා මාර ෂෝක්නේ. ඔයා නටන විදිහත් හරි සංකීර්ණයිනේ. ඔයා ඇවිදින කොටත් පළවෙනි කකුල උස්සුවාට පස්සේ 16 උස්සනවා. ඊට පස්සේ 32 උස්සනවා. මේක හරි ලස්සනයි කියලා. දැන් හැකරල්ලට මොකද වෙන්නේ? ඉබේම අපිට වගේ මාන්නය ඇති වෙනවා. හැකරල්ල ඊළඟ පාරේ යනකොට කල්පනා කරවලු ඉස්සෙල්ල 1 ඊළඟට 16 ඊළඟට 32. දැන් මූට යා ගන්න බෑලු. අර වෙනදා හොඳට ගියේ කාට දැන් යන්න බෑ. ඇයි හිතලා යන්න හදන්නේ? ඒ රටාවට මේක කරන්න බෑ. ඒ කියන්නේ හිතලා හුස්ම අරගෙන හරි හිතලා සක්මන් කරලා හරි ඉරියාපතේ හෝ ආනාපාන සතිය වඩන්න බෑ. ඒක වඩන කෙනෙක් සාමාන්‍ය තමන්ගේ හුස්ම රැල්ල හරි සාමාන්‍ය තමන්ගේ සක්මනට හරි සිහිය තියන් ඉන්නකොට හුස්ම රැල්ල සංසිඳෙන්න පුළුවන්. සක්මන් කරන වේගය අඩු වෙන්න පුළුවන්. ඒක වෙනවා. වෙන්නේ සිහිය තියාගෙන ටික වෙලාවක් යනකොට ශරීරය සැහැල්ලු වෙනකොට අර වෙනදා දුවපු දිවිල්ලට වඩා ටික ටික වේගය අඩු වෙන්න පුළුවන් සක්මනේ. නමුත් මුලින් ඉඳලා හිමින් යන්න ගියොත් ඒක කොරවක් එක්ක යනවා වගේ යන්නේ. එහෙම යන්න බෑ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය වඩන හැම කෙනෙක්ම ඒ ටික මුලින් හිතේ තියාගන්න ඕනේ. හැම කෙනෙකුටම ආනාපාන සතිය ලේසියෙන් පිහිටන්නේ නෑ. මෙතන ඇති ආනාපාන සතිය වැඩුණු අය ඒ අය මේ ටික එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි. නොවැඩෙන අමාරු කෙනෙක් ඉන්නවා නම් මේක තායිලන්තේ පාවිච්චි කරන ක්‍රමයක්. හැබැයි ආනාපාන සතිය දුර්වල අයට හරි ඉක්මනට අහු වෙන ක්‍රමයක්. කොහොමත් පූර්ව කෘත්‍ය කරනවනේ. පූර්ව කෘත්‍ය කොහොමත් කරලා මොනට ලොකුවට පූර්ව කෘත්‍ය නොකරත් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේට තමන්ගේ සංසාරගතව යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට සිතින් සමාව ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි. නැත්තම් ඒක මාර්ගයේ වඩාගෙන යනකොට මගදී ඇණයක් ගැහුවා වගේ හිර වෙන්න හේතුවක් වෙනවා. ඒ දේ කරලා ඉස්සෙල්ල මොකක්වත් ආනාපාන සතියක් ගැන සිහි කරන්නේ නැතුව බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන කාරණා තුන නුවණින් මේක ක්‍රමයක් විතරයි. මොකද ගුරුකුල ලෝකේ ඕනතරම් තියෙනවානේ. මහාසී ක්‍රමේ තියෙනවා, පාව ක්‍රමේ තියෙනවා. තායිලන්තේ දුර්වල කෙනෙකුට පාවිච්චි කරන මම මේ ක්‍රමේ කියන්නේ. බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන එක ටික වෙලාවක් සිහි කරගෙන යනවා තමන්ගේ හිත සැහැල්ලු වෙනකම්. ඊට පස්සේ ධර්මය සංඥා චුට්ටක් පැත්තක තියලා බුද්ධෝ කියන කාරණේම දිගට සිහි කරගෙන යනවා. ගිහිල්ලා බුද්ධෝ කියන කාරණේ ආස්වාස ප්‍රාස්වාසයට මුහු කරලා සිහි කරනවා. ඒ කියන්නේ බුද්ධෝ ආස්වාසයත් එක්ක ගිහිල්ලා ප්‍රාස්වාසයත් එක්ක පිට කරනවා. ඔය විදිහට සිහි කරගෙන යනකොට ආස්වාස ප්‍රාස්වාසයේ කොයි මොහොතේ හරි ප්‍රකට වෙනවා. ඇයි දැන් හිත ටිකක් සංසිඳිලා ඉන්න. අන්න ඒ වෙලාවට බුද්ධෝ කතාව අතහරින්න. ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය තියාගෙන ඉන්න. එහෙම සිහිය තියාගෙන ඉන්නකොට කවුරුවත් බලාපොරොත්තු තියන්න එපා. සමාධි, අර්පණා සමාධි, කියන්නේ ධ්‍යාන මේ මොනවත් ගැන හිතන්න එපා. ඒකායන අවශ්‍යතාවය ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පැවැත්වීම පමණයි. වෙන දෙයක් නැහැ.
ඇයි ධ්‍යාන පැත්ත ගැන ලොකුවට හිතන්න එපා කියලා කියන්නේ? ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියලා ගැඹුරෙන් ගැඹුරට කතා කරගෙන යනවා. ඒ කාරණාවේ මුලින් කායානුපස්සනා කොටසේ සතර සතිපට්ඨානය අරගෙන බලන්න සබ්බකාය පටිසංවේදී කියන තැනින් ඉවරයි. ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට වෙන තැනින් ඉවරයි. ඒ ඉවරුණාට පස්සේ ආනාපාන සතිය තුල කෙනෙකුට සතර සතිපට්ඨානය වඩන්න පුළුවන් නේ. ඒතර වේදනානුපස්සනාවේ ප්‍රකට වෙන ඉතුරු කාරණා ටික මුලින් කල්පනා කරගෙන යන්න ගියොත් මේ කයේ සිත ප්‍රකට කරගන්න ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරගන්නවා කියන කාරණයට එන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ඒක පැත්තක තියලා ඉස්සෙල්ලා හොඳට ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට කරගන්න උත්සාහ ගන්න ඕනේ. කොහොමත් කාටත් ටිකක් ඕක කරනකොට තේරෙනවා නාස්පුඩු දෙකෙන්ම හුස්ම ගන්නෙ නැහැ කියලා. කොහොමත් එකකින් ගන්නෙ ටික වෙලාවක් යනකොට තමයි අනිත් එකට මාරු වෙන්නේ. ඕක මොහොතෙන් ළඟ නෙමේ සමහර කෙනෙකුට පැය කාලක් විතර එකකින් යන්නේ. ඒ රටාව වෙනස් වෙලා මාරු වෙන්න පුළුවන්. කොහොම හරි ගිහලා යම් වෙලාවක ප්‍රකට වුණොත් එක දෙයක් ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර යම්කිසි ગેප් එකක් තියෙන. ඒ කියන්නේ ආස්වාස කරපු වේගයටම ප්‍රාස්වාසය වෙන්නේ නැහැ. මේ දෙක අතර යම් හිඩසක්, ඒ කියන්නේ යම් කාලයක් තියෙනවා. සහ ප්‍රාස්වාසය ආස්වාසය අතර යම් කාලයක් තියෙනවා. අන්න ඒ මට්ටමට එන්නවත් ආනාපාන සතියේ හිත දියුණු කරගත්තොත් යම් මට්ටමක දියුණුවක් Tamange සිහියේ ඇති වුණා කියලා තේරුම් ගන්න. එතනින් එහා කය ගැන කල්පනා කිරීම, වේදනාව ගැන තේරුම් ගැනීම, සිත ගැන තේරුම් ගැනීම ප්‍රඥාවත් එක්ක දුවන කාරණා. ඒකට ප්‍රඥාව ඕනේ. ප්‍රඥාව ප්‍රකට Tamange බලවත් වෙන්න තමයි මාර්ගය වැඩෙන්නේ. ප්‍රඥාව හරියට ස්මතු නැත්තම් මාර්ගයේ වැඩිමක් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාවත් තේරුම් අරගෙන ටිකක් උත්සාහ කරලා බලන්න. ආපහු අවස්ථාවක් හම්බුනොත් විදර්ශනාව ගැන කතා කරමු. නමුත් එකක් හොඳට මතක තියාගන්න. ප්‍රශ්නේ කවදාකවත් ලෝකයේ තුල නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මම තුල. මම කියන ඝන සිතුවිල්ල කැඩිලා යවද හරි අවසන් වුණොත් එදාට මේ ප්‍රශ්නේ ඉවරයි. ඒකට යන්න හැම දිනාටම ශක්තිය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි, ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සතියක් වාසා පැවැත්වෙන ඒ භාවනා වැඩසටහනේ අද දවසේ විශේෂයෙන්ම මේ පින්වතුන්ට විවේක කාලයේ ගිලන්පස සාදලා ඒ විවේකයට ගිලන්පස දාණය සකස් කරලා පූජා කරන්නට යෙදුනේ නන්දා රත්නායක මෑණියන්. තේ මෑණියන් පුණ්‍යෝනුමෝදනාවක් වශයෙන් සිහිපත් කරනවා. අද දිනේ උපන්දිනේ යෙදෙන අනුජා රෝචනී දියණියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම තමයි මූලිකම අභිප්‍රාය බවට පත්වන්නේ. ඉතින් ඒ දියණියට මේ දවසේ රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාරයන් අනුමෝදන් වෙත්වා. ඒ දියණියගේ අනාගත ජීවිත කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය සැලසේවා. සුබ අනාගතයක්, සුබ ජන්මදිනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දියණියටත් පවුලේ අනිත් සියලු දෙනාටත් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය සම්භාරයේ හේතු ප්‍රත්‍ය ධර්මයන් බවටම පත් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම දැනට වසර 27කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු විදුහල්පති HWS සිල්වා ඒ ස්වාමි පුරුෂයාට සැමියාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ HWS සිල්වා මහත්මයා ඇතුළු
ඒ නන්දා රත්නායක මහත්මියගේ නමින් වර්ග පරම්පරාගතව මිය පරලෝකීය සීල ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ වගේම දහවල දාණය පූජා කරන මහා සංඝරත්නයට බලාපොරොත්තු වෙන අමරනායක මහත්මියගේ නමින් මිය පරලෝකීය ඒ සුනිල් අමරනායක මහත්මයා ඇතුළු ඒ වර්ග පරම්පරාවේ මිය පරලෝකීය සීල ඥාතීන්ටත් මේ පුණ්‍ය සම්භාරය අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. නම් සඳහන් කරන්නට යෙදුණු ඒ දෙදෙනා ඇතුළු වර්ග පරම්පරාගතව මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් සංසාරගතව මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් යම් ඥාතිවරයෙක් සිටීනම් ඒ සියලු දෙනාටත් මේ සඳහා සහභාගී වූ සියලු පින්නතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ භවගාමී ජීවිතයන් සුවපත් භාවයට පත්වෙත්වා සුඛවත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවස පුරා රැස් කරන්නට යෙදුණු ඒ සියලු පුණ්‍ය සම්භාරයන් සේනාසනයේ වැඩ වාසය කරන සියලුම මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. උන්වහන්සේලාට යම් ආකාරයක කායික පීඩාවක් චිත්ත පීඩාවක් තිබේ නම් ඒ සියල්ල වහවහ දුරු වේවා. උන්වහන්සේලාට මේ පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට අවශ්‍ය කාය ශක්තිය චිත්ත ශක්තිය උදාපත් වේවා. ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණය කරගෙන පැතූ බෝධීන්ගෙන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ සඳහා දායක වුණු ඒ නන්දා රත්නායක මහත්මියටත් ඒ වගේම අද දහවල දානයේ මහා සංඝරත්නයට සකසා පූජා කරන්නට යෙදෙන ඒ මාලී අමරනායක මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අද දවසේ මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච මේ පින්නතුන්ටත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය ආදී නන්නාකාරයට වූ සියලු පුණ්‍ය සම්භාරයනුත් උතුම් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දහවල සම්බුද්ධ පූජාව පූජා කිරීමෙන් රැස් වෙච්ච අනන්ත වූ අප්‍රමාණ වූ පුණ්‍ය සම්භාරයන් භාව බලේනුත් තිසරණේ සූවිසි අනන්ත ගුණානුභාව බලේනුත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ ආනුභාව බලේනුත් ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් වූ ආනුභාව බලේනුත් ලාලාට 13 වහන්සේ ජීවහා 13 වහන්සේ දිත්වයක් වූ අකු 13 වහන්සේලා සතර දළදා වහන්සේලා ප්‍රධාන මේ ලෝක ධාතුවේ වැඩ සිටින සියලුම සර්වඥ 13 වහන්සේලාගේ උතුම් වූ ආනුභාව බලේනුත් මේ ලෝතලේ මේ තාක් පහළ වුණා වූ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ උතුම් වූ ආනුභාව බලේනුත් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවක මහා සංඝරත්නය ආනුභාව බලේනුත් විශේෂයෙන්ම අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් වූ තේජානුභාව බලේනුත් බක්කුල මහරහතන් වහන්සේගේ සීවලී මහරහතන් වහන්සේගේ උතුම් ආනුභාව බලේනුත් අණ්ඩා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ දක්වා මේ සම්බුද්ධ ශාසනයේ පහළ වුණා වූ පහළ වී සිටින්නා වූ සියලුම ආර්ය මහා සංඝරත්නයේ උතුම් වූ ආනුභාව බලේනුත් මේ සෑම දිනාටම සෙතක් සාන්තියක් යහපතක් රැකවරණයක් අභිවෘද්ධියක් සැලසේවා. සියලු දෙනාගේ සිත් සතන් වහවහ සුවපත් භාවයට පත් වේවා. මේ ලක්දිවත් සමාජයත් මේ ගොදුරු වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වෙන් වහමහා අත මිදේවා. දෙවියන්ගේ රැකවරණය දේව ආශිර්වාදයත් මේ රටටත් මේ පරිසරයටත් මේ පින්නතුන්ටත් ඒකාන්ත වශයෙන්ම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය සම්භාරයන් සෑම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පන්නිය පිණිස වේවා. සෑම දිනා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන
සීක බල ධර්මයන් දියුණු තියුණු භාවයට පත් වේවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වහවහ බල ධර්මයන් බවට පත් වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට අද දවස පුරාම රැස් කරගත් සීල පුණ්‍ය සම්භාරයන් මේ සෑම සීල දිනාටම එකසේ හේතු වේවා, වාසනාව වේවා, උතුම් වූ පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන හැම දිනම වන්දනා කරගන්න, ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා, සංසාර දුකින් අත මිදේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.